අවසානයේ අපි සාකච්ඡා කරා මෙන්න මේ ෆොස්ෆේට් හදන්න පුළුවන් ක්‍රම දෙකක් ගැන. එකක් තමයි අම්ලයක් සමග ප්‍රතික්‍රියා කරවීම. දෙවෙනි එක සෝඩියම් කාබනේට් සමග සෙල්සියස් අංශක 900 විතර රත් කරන එක. ඒතර අපි ඉන්නවා ඊළඟට මෙන්න මේ සර්පන්ටයින් මිශ්‍ර කරලා 1200 දී ප්‍රතික්‍රියා කරවන්න සලස්වන එක. අපිට ලංකාවේ සර්පන්ටයින් ඛනිජය සුලභව භාවිත හොයාගන්න හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම උකුවෙල ප්‍රදේශයේ. එතකොට මෙතනදී අපිට විශේෂ වාසියක් තමයි මැග්නීසියම් අඩංගු පොහොර හදාගන්න පුළුවන්. හැබැයි පොඩි පාඩුවකුත් තියෙනවා. විශේෂයෙන්ම මෙන්න මේ කැල්සියම් මැග්නීසියම් වගේ අයන මෙන්න මේ සර්පන්ටයින් වලින් හදන පොහොරත් එක්ක ජලයට එකතු වෙලා ජලයේ කියුල් බව එහෙම නැත්නම් ජලයේ කඨිනත්වය ඉහළ දාන්නත් හේතු වෙනවා. ඒක නිසා අපි චුට්ට මේ ගැනත් කල්පනාකාරී විය යුතු වෙනවා. මේ පොහොර ඕන්ට වැඩිය දැම්මොත් එහෙම ඒ අදාළ ප්‍රදේශවල ජලයේ කඨිනත්වය අනවශ්‍ය පරිදි ඉහළ යාම සිද්ධ වෙන්න පුළුවන්. දැන් අපි ගත්තොත් එහෙම අම්ල මිලදී ගන්න ලංකාවට මුදල් තියනවද? අපිට විදේශ රටවලින් තමයි ගෙනන්න වෙන්නේ නේ. ඒතර අපේ රටේ මේ අම්ල නිෂ්පාදනයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම සෝඩියම් කාබනේට් නිෂ්පාදනයත් මහා පරිමාණයේ ලංකාවේ සිද්ධ වෙන්නේ නැහැ. එහෙමනම් අපිට මේ සෝඩියම් කාබනේට් ඒ වගේම අම්ල වර්ග නයිට්‍රික් වේවා සල්ෆියුරික් වේවා එහෙම නැත්නම් හයිඩ්‍රොක්ලෝරික් වේවා ෆොස්ෆොරික් වේවා මේ ඕනම අම්ලයක් මොකද කරන්න වෙන්නේ අපිට පිටරටකින් ගෙන්නන්න සිද්ධ වෙන්නේ. ඒක නිසා අපිට ලාභදායීම දේශීය සම්පත් පාවිච්චි කරලා කරන්න පුළුවන් ලේසිම කර්මාන්තය තමයි මෙන්න මේ සර්පන්ටයින් ඛනිජය සමග රත් කරන එක. ඉතින් මේ සර්පන්ටයින් ඛනිජය සමග රත් කිරීමේදී තවත් වෙනත් වාසියක් තියෙනවා දරුවනේ. මොනවද තියෙන වාසි? අපි දන්නවා ප්‍රධාන වශයෙන්ම කැල්සියම් වලට අමතරව මැග්නීසියම් අයන ලැබෙනවා මේ සර්පන්ටයින් ඛනිජයේ තියෙන නිසා. ඉතින් අපි දන්නවා මැග්නීසියම් කියන්නේ ඡාක වලට අවශ්‍ය හොඳ පෝෂකයක් කියලා. right. එතකොට මොකද වෙන්නේ? අපි දන්නවා මෙන්න මේ සර්පන්ටයින් ඛනිජය අපි ලියන්නේ Mg2 SiO4 කියලා. Mg2 SiO4 කියලා. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මේ SiO4 කියන්නේ අපි දන්නවා මැග්නීසියම් කියන්නේ ධන 2 ආයනයක්. SiO4 කියන්නේ ඍණ 4ක විතර ආසන්න වශයෙන් ඍණ 4ක විතර සංයුක්තාවක් තියෙන කෙනෙක්. එතකොට අපි ගත්තොත් එහෙම මේ දෙන්න එකතු වෙද්දී මම මෙන්න මේ දෙන්නව සුළු කරනවා. මට ඒක තෝරනවා Mg ගියාගේ එකක් සහ SiO4 ගියාගේ ඍණ 2ක් විදියට. එතකොට මෙන්න මේ දෙක මෙතනට ඇවිල්ලා Mg2 SiO4 හැදෙනවා. ඒ වගේම තමයි මෙයා SiO4 කැල්සියම් එක ප්‍රතික්‍රියා කරොත් කැල්සියම් ගියාගේ ධන 2යි. SiO4 ගත්තොත් ඍණ 4යි. මේ දෙකත් සුළු වෙලා කැල්සියම් ධන 1ක් වෙද්දී SiO4 ඍණ 2ක් වෙනවා. Ca2 SiO4 බවට පත් වෙනවා. ඒ වගේම තමයි අපි ගත්තොත් එහෙම මැග්නීසියම් ෆොස්ෆේට් එක ප්‍රතික්‍රියා කරොත් මැග්නීසියම් ගියාගේ ධන 2යි. PO4 ගියාගේ ඍණ 3යි. එතකොට මේ දෙන්න ප්‍රතික්‍රියා කරොත් Mg3 PO4 twice. Mg3 PO4 twice. එතන අපි ගත්තොත් එහෙම කැල්සියමුයි ෆොස්ෆේටුයි. හරි. කැල්සියමුයි ෆොස්ෆේටුයි ගත්තොත් Ca ගියාගේ ධන 2යි. PO4 ගියාගේ ඍණ 3යි. එමනම් මෙන්න මේ දෙන්න හුවමාරුනහම අපිට එනවා
CA3 PO4 twice කියලා. හරි. එතකොට මෙතනදී විශේෂයෙන්ම වෙන විධිදාමය කලින් ප්‍රතික්‍රියාවලට වැඩි චුට්ටක් සංකීර්ණයි. අපි බලමු කොහොමද මේ ක්ලෝරෝ ෆ්ලෝරෝ හයිඩ්‍රොක්සි කියන තුන් දෙනා මෙයාලා සමග ප්‍රතික්‍රියා කරවන්නේ කියලා. අපි ගත්තොත් එහෙම ඉස්සරලම මං කිව්වා මෙන්න මෙහෙම තමයි ප්‍රතික්‍රියා ටික සිද්ධ වෙන්නේ. ඉස්සරලම CA5 PO4 tries අපි x කියලා කියමුකෝ. දැනට පොදුවේ. ඒතර මෙයත් එක්ක ප්‍රතික්‍රියා වෙනවා. මෙයත් එක්ක ප්‍රතික්‍රියා වෙනවා. Mg2 SiO4. ඉස්සරලා මොකද වෙන්නේ? මෙන්න මේ දෙන්නා ප්‍රතික්‍රියා වෙනවා. මැග්නීසියම් කෑල්ල එළියට ගිහිල්ලා මෙන්න මෙයත් එක්ක කැල්සියම් සෙට් වෙනවා. හරි. එතකොට මෙන්න මේ මැග්නීසියම් කෑල්ල එළියට ගිහිල්ලා කැල්සියම් සහ මෙයා සෙට් වෙනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙම. මේ දෙනා සෙට් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඉතුරු දෙන්නා ආයෙ සෙට් වෙනවා. හරි. මෙන්න මේ මැග්නීසියමුයි ෆොස්ෆේටුයි එකතු වෙනවා. හරි. මෙයයි සිටන මැග්නීසියම් ෆොස්ෆේටුස් එකතු වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මේ කැල්සියම් සහ X එකතු වෙනවා. ඊට පස්සේ වෙනවා මෙන්න මේ කැල්සියම් සහ X ඉතුරු වෙනවා. ඒ වගේම මෙන්න මේ කැල්සියම් සහ PO4 වෙනම ඉතුරු වෙනවා. කැල්සියම් සහ PO4 වෙනම ඉතුරු වෙනවා. හරි. බලන්නකෝ. ඉස්සරලම වෙනවා මෙන්න මෙහෙම. පළවෙනියට වෙනවා මෙන්න මේ කැල්සියමුයි මැග්නීසියම් එළියට ගිහිල්ලා කැල්සියම් ධන දෙකයි මෙන්න මේ කැල්සියමුයි මෙයයි එකතු වෙනවා. SiO4 ඍණ 4 පළවෙනියට. ඊට පස්සේ මැග්නීසියම් සහ ෆොස්ෆේට් එකතු වෙනවා. මේ මැග්නීසියම් ෆොස්ෆේටුයි. මැග්නීසියම් ධන දෙක මම පොඩක් පල්ලෙහා ලියන්න. PO4 ඍණ 3. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මේ කැල්සියමුයි මෙයයි එකතු වෙනවා. හරි. කැල්සියම් X උයි. කැල්සියම් ධන දෙකයි X ගියාගේ ඍණ 1යි. ඊට පස්සේ මොකද කැල්සියමුයි ෆොස්ෆේට් එකතු වෙනවා. Ca ධන දෙකයි PO4 ඍණ 3යි එකතු වෙනවා. මෙන්න මේ වැට් ටික තමයි වෙන්නේ යන්නේ. එතකොට අපි ගත්තොත් එහෙම මේ දෙන්න Ca ධන දෙක SiO4 ඍණ 4. SiO4 ඍණ 4. මේකට මෙයක් කැපුණා 2යි Ca SiO4 මේ දෙකේ ඉලක්කම මෙතනට එනවා. හරි. මෙන්න මෙහෙම හැදෙනවා.
Ca2SiO4 right දෙවැනියට මෙන්න මේ දෙන්නා ක්‍රොස් වෙනවා මේ තුන මෙතනට එනවා මේ දෙක යට එනවා Mg3PO4 Mg3PO4 twice Mg3PO4 twice ඊට පස්සේ CaX2 මේ තුන මෙතනට එනවා මේ දෙක මෙතනට එනවා Ca3PO4 twice Ca3PO4 twice මෙන්න මේ ටික තමයි හැදෙන්නේ එම්න අපි ගත්තොත් එහෙම මෙයා එන අපි ගත්තොත් එහෙම එනවා Ca2 SiO4 ධන Mg3PO4 twice මෙයා එනවා මෙතනට මේ කට්ටි සෙට් එක වෙනවා මෙතනට මෙන්න මේ ටික තමයි හැදෙන්නේ ටිකක් දිගයි වැඩේ හරි අපි නම් බලමු එක එක්කෙනා අරගෙන මේ ප්‍රතික්‍රියාව කොහොමද වෙන්නේ කියලා එතකොට ඔබට මේ පිළිබඳව ආය පාරක් හොඳට ප්‍රැක්ටිස් කර ගැනීමේ හැකියාවක් ලැබෙනවා හරි අපි ගත්තොත් එහෙම Ca5 PO4 tries අපි ඉස්සරහම ක්ලෝරෝ මෙයත් එක්ක අපි ගන්නවා සර්පන්ටයින් මෙන්න මොකද්ද පුතේ
Mg2SiO4. දැන් මොකද වෙන්නේ ඉස්සරලා? ඉස්සරලා වෙන්නේ මෙන්න මේ දෙන්න ඉන්නවා. දැන් Mg2SiO4 තියෙනවා. මේ දෙන්න තමයි ප්‍රතික්‍රියක වෙන්නේ. සර්පන්ටයින්. ඒතර ඉස්සරලා වෙන දේ තමයි මෙතනදී හරි. මෙතනදී මුලින්ම වෙන දේ මෙන්න මෙයාව අයින් වෙන එකනේ. ඉස්සරලම් මෙන්න මේ මැග්නීසියම් වෙනුවට මෙන්න මේ කැල්සියම් මෙතන රිංගනවා. හරි. එතකොට මං කිව්වා SiO4 ගේ සංයුත්තාව ඍණ 4යි. දැන් කැල්සියම් මෙන්න මෙතනට. කැල්සියම් ගයාගේ ධන 2යි. එතකොට මේ දෙන්න සුළු වෙලා කැල්සියම් ගයාගේ එකක් වෙනවා. SiO4 ගයාගේ දෙකක් වෙනවා. මෙයාගේ මෙතනට එනවා Ca2SiO4 වෙනවා. Ca2SiO4 වෙනවා. O4 වෙනවා. Ca2SiO4 වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඊට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මේ මැග්නීසියම් සහ ෆොස්ෆේට් ප්‍රතික්‍රියා කරනවානේ. මෙන්න මේ මැග්නීසියම් සහ මෙන්න මේ ෆොස්ෆේට් කාණ්ඩ දෙක රයිට් ප්‍රතික්‍රියා කරනවා. එතන මොකද වෙන්නේ? ඔන්න අපි ගත්තොත් මැග්නීසියම් Mg ධන 2යි මැග්නීසියම් ෆොස්ෆේටුයි. ඒ කියන්නේ මෙන්න මෙයා PO4 ඍණ 3යි. මේවා කටපාඩමේ තියෙන්න ඕනේ. Mg3 PO4 twice. Twice. ධන කැල්සියම් ක්ලෝරින් සෙට් වෙනවා. මෙන්න මෙයයි සෙට් වෙනවා. ඊට පස්සේ මෙයයි සෙට්. කැල්සියම් සහ ක්ලෝරින් සෙට් වෙද්දී අපි දන්නවා කැල්සියම් ධන 2යි ක්ලෝරින් ඍණ 1යි මේ දෙන මාරු වෙනවා CaCl2 ධන CaCl2 ධන කැල්සියම් සහ ෆොස්ෆේට් එකතු වෙනවා. එතන මේ කැල්සියම් සහ ෆොස්ෆේට් එකතු වෙනවා. එතන මොකද වෙන්නේ? කැල්සියම් කියන්නේ ධන 2යි ෆොස්ෆේට් ඍණ 3යි. මේ දෙන්න හුවමාරු වෙනවා Ca3 PO4 twice. Ca3PO4 twice.
හරිනේ. දැන් අපිට මේක තුලිත කරන්න තියෙන්නේ. දැන් මේ හැදිච්ච පද මම ලියාගත්තා. සමහරට ඔබට මේක සම්පූර්ණ ලියන්න දෙන්නේ නැති වෙයි. ඒත් ඔබට හිස්තැන් පිරවීමක් වගේ යමක් ලැබීමේ ඉඩ කඩක් තියෙනවා. එහෙම වුණොත් අපි මෙතන බලමු කොහොමද තුලිත කරන්න කියලා. හරි. දැන් මෙතන තුලිතකරණය ගත්තාම විශේෂයෙන්ම මෙතනදී ඔච්චර වෙලා මම ෆොස්ෆේට්ට තැන දුන්නේ කැල්සියම්ට තැන දුන්නේ. හැබැයි මෙතනදී මම ප්‍රමුඛතාවය දෙනවා පුතේ දැන් මෙතන ෆොස්ෆේට් දෙපොලක ඉන්නවා මේ. දෙපොලක ඉන්නවා කැල්සියම් තුන් පොලක ඉන්නවා. ඒක නිසා මම මෙතනදී ප්‍රමුඛතාව දෙනවා කාටද? මැග්නීසියම්ට සහ සිලිකන්ට. හේතුව දැන් ෆොස්ෆරස් මෙතන දෙපොලක ඉන්නවා. එසමට ඒක තුලිත කරගන්න ටිකක් අමාරුයි. ඒ වගේම කැල්සියම් මෙතන ඉන්නවා තුන් පොලක. ඒක නිසා ඒකත් අමාරුයි. හැබැයි මැග්නීසියම් ඉන්න දෙපැත්තේ එක තැනක, සිලිකන් ඉන්න දෙපැත්තේ එක තැනක. එසම ඉස්සරලා මැග්නීසියම් තුලිත කරනවා. හරි. ඇයි හේතුව? මේ ෆොස්ෆරස් ගත්තොත් මේ පැත්තේ දෙපොලක ඉන්නවා. ඒ වගේම මැග්නීසියම් ගත්තොත් දෙපොලක ඉන්නවා. එහෙනම් අපි ගත්තොත් එහෙම මෙතනදී මැග්නීසියම් තියෙනවා 3ක්. එහෙනම් මෙතන 3යි නිසා මම මෙතන දානවා 3. ඒ වගේ මැග්නීසියම් මෙතන 2යි තිබ්බේ. ඒක නිසා මෙතනට දානවා 2ක්. දැන් මැග්නීසියම් මේ පැත්තේ 6යි, මේ පැත්තේ මැග්නීසියම් 6යි. එහෙනම් මම ඊළඟට තනියම ඉන්න කෙනා තමයි මේ මෙතන මැග්නීසියම් 3යි මෙතන 2යි තිබ්බේ. එහෙනම් මම මෙතනට 2 දාලා මෙතනට 3 දැම්මා. දැන් මේ පැත්තෙත් මැග්නීසියම් 6යි, මේ පැත්තෙත් මැග්නීසියම් 6ක් වෙන්න මම දෙපැත්ත බැලන්ස් කරා. මැග්නීසියම් 6 පැහැදිලි. ඊළඟට ඔබට මේ දෙපැත්තෙම මැග්නීසියම් 6 තියෙද්දි දැන් මම ඊළඟට තනියම ඉන්න කෙනා තමයි සිලිකන්. මෙතන සිලිකන් ඉන්නේ 3යි. මෙතන සිලිකන් ඉන්නේ 3යි. මෙතන සිලිකන් ඉන්නේ 1යි. එහෙනම් මෙතන දානවා මම 3. හරි. දැන් මම ගත්තොත් එහෙම මට දැන් ඔන්න අවස්ථාව තියෙනවා. රයිට්. දෙපැත්ත බලන්න. එතකොට මම ගත්තොත් එහෙම මෙන්න මෙතන ෆොස්ෆරස් ප්‍රමාණය. රයිට්. දැන් මම මෙතන ෆොස්ෆරස් ප්‍රමාණය ගත්තොත් මේ පැත්තේ හරි. තව ක්ලෝරින් හරි. දැන් මම ෆොස්ෆරස්ෙදී තවත් දෙපොලක තියෙනවානේ. තව තනි කෙනෙක් ඉන්නවා පුතේ නේ මේකේ. මේ පැත්තේ තනියම ඉන්න කෙනෙක් ඉන්නවා. කවුද? මෙන්න මේ ක්ලෝරින් කාණ්ඩය. ක්ලෝරින්. මේ පැත්තේ ක්ලෝරින්ලා දෙන්නෙක් ඉන්නවා. හැබැයි මේ පැත්තේ ඉන්නේ එක ක්ලෝරින් කෙනයි. ඒ නිසා මම මෙතන දානවා 2 ඉලක්ක. 2 ඉලක්කවත් දානවා. 2 ඉලක්කවත් දානවා. එතකොට අපි බලුවොත් එහෙනම් මේ පැත්තේ දැන් ෆොස්ෆරස්ලා ඉන්නවා දෙවරක් 3 ෆොස්ෆරස්ලා ඉන්නවා 6ක්. බලන්න දෙවරක් 3 6ක් ෆොස්ෆරස්ලා ඉන්නවා.
හැබැයි මෙතන මේ 6න් මෙතනට යනවා පොස්පරස් මෙතන මේ දෙවරක් 2 4යි. පොස්පරස්ලා 4ක් කියලා. 6න් පොස්පරස්ලා 4ක් ගියාම තව කී දෙනෙක් ඉන්නවද? දෙන්නෙක් ඉන්නවා. එහෙනම් මේක තුලිතයිනේ. බලන්න. මෙතන දෙන්නෙක් ඉන්නවා. එහෙනම් 6න් පොස්පරස්ලා 4ක් ගියාම මෙතන 2යි තුලිතයි. හරි. අපි කැල්සියම් ගාන පොඩ්ඩක් බලමු කෝකටත්. කැල්සියම් ගාන දෙවරක් 5 10යි. මෙතන කැල්සියම් ගාන දෙවරක් 3 6යි. තව 4ක් ඉතුරු වෙන්න ඕනේ. මෙතන කැල්සියම් ගාන 1යි. මෙතන ගාන 3යි. හරිනේ. හරි තුලිතයි. මේකෙදි විශේෂත්වය තමයි පුතේ මම තුලිත කරද්දී ප්‍රධාන වශයෙන්ම ගත්තේ මේ මැග්නීසියම් හා සිලිකෝන් විශේෂයෙන් මැග්නීසියම් අරගෙන ඊට පස්සේ තමයි සිලිකෝන් දෙපැත්ත මැච් කරගත්තේ. ඊට පස්සේ ක්ලෝරින්ව ගත්තා. ඒ කියන්නේ Xව අන්තිමයට තමයි අපි මෙන්න මෙයාගේ කැල්සියම් සහ ෆොස්ෆේට් දිස බැලුවේ. හරි. දැන් අපි බැලුවේ ක්ලෝරෝ. අපි බලමු ෆ්ලෝරෝ. දැන් අපි ෆ්ලෝරෝ වෙද්දී මෙන්න මේ X කාණ්ඩයට F අකුරක් වැටෙනවා. F කාණ්ඩ right. එතකොට මම ගත්තොත් එහෙම CA5 PO4 ट्राइस ෆ්ලෝරෝ. මේකත් එක්ක මොකද වෙන්නේ? ඔව්. අපි දන්නවා සර්පන්ටයින් khනිජය. සර්පන්ටයින් khනිජය වෙද්දී Mg2SiO4 මේක හැදුනේ කොහොමද? මැග්නීසියම්ගේ සංයුතතාව ධන 2යි ධන 2යි SiO4 ගේ රන්තාව ඍණ 4යි. මේක සුළු වෙලා MgSiO4 මෙතන තිබ්බ මේ ඍණ 2 ඉලක්කම මෙතනට එනවා. Mg2SiO4 එහෙම තමයි මෙයාව හැදුනේ. මැග්නීසියම් සහ මෙන්න මේ සිලිකන් ඔක්සයිඩය එතකොට ඉස්සරලා වෙන දේ තමයි මෙන්න මේ කැල්සියම් සහ මෙන්න මේ කැල්සියම් සහ මේ දෙන්න එකතු වෙනවා. මැග්නීසියම් ගිහිල්ලා එළියට විසි වෙලා මේ දෙන්න එකතු වෙනවා. එතකොට මොකද හැදෙන්නේ? අපි දන්නවා කැල්සියම් කියන්නේ ධන 2ක්. SiO4 කියන්නේ ඍණ 4ක්. කැල්සියම් කියන්නේ ධන 2ක් SiO4 කියන්නේ ඍණ 4ක්. එහෙනම් මේ දෙන කැපුණාම 2යි Ca මේක මෙතන Ca2 SiO4 Ca2 SiO4
Ca2SiO4. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මෙයා ගැලවිලා ගිහිල්ලා මෙන්න මේ දෙන්න ප්‍රතික්‍රියා වෙනවා. මැග්නීසියම් සහ ෆොස්ෆේට් කාණ්ඩ. මෙතනද මොකද වෙන්නේ පුතේ? මෙන්න මේ මැග්නීසියම් කාණ්ඩයයි ෆොස්ෆේටුයි. මැග්නීසියම් කියන්නේ ධන 2. මැග්නීසියම් කියන්නේ ධන 2. PO4 ඍණ 3. මැග්නීසියම් ධන 2 PO4 ඍණ 3 නේ. එතකොට මොකද වෙන්නේ? right. දැන් මෙයා මෙතනට එනවා, මෙයා මෙතනට එනවා. Mg3 PO4 twice. Mg3 PO4 twice. Mg3 PO4 twice. දැන් මොකද වෙන්නේ? දැන් කැල්සියම් අර තිබ්බ සංයෝගات එක්කම. ඒ කියන්නේ කැල්සියමුයි දැන් මෙතන එකක් කැල්සියම් ෆ්ලෝරින් එක. අනිත් එක මෙන්න මේ කැල්සියම් ෆොස්ෆේට් එක එකතු වෙනවා. බලමු අපි මේ කාර්යයන් දෙක කොහොමද සිද්ධ වෙන්නේ කියන්නේ. අපි ගත්තොත් කැල්සියම් ධන 2 ෆ්ලෝරින් කියන ඍණ 1 මෙතනින් හැදෙනවා CaF2. ඒ වගේම කැල්සියමුයි ෆොස්ෆේටුයි ගත්තාම Ca කියන්නේ ධන 2 PO4 කියන්නේ ඍණ 3. එහෙනම් මේක කටපාඩමේ තියෙන මේක මෙතන මේක මෙතන යනවා Ca2 PO4 twice CaF2 CaF2 ධන Ca2 PO4 twice 2 PO4 twice. දැන් මේක අපිට තුලිත කරන්න තියෙන්නේ. අපි බලමු කොහොමද මෙයාව තුලිත කරගන්නේ කියලා. මේ සමීකරණ ඉතාම ප්‍රමාණයෙන් දිගයි. ටික සංකීර්ණයි. ඒත් ඔබ විසින් මේවා මනාව ප්‍රගුණ කළ යුතු වෙනවා. අපි බලමු කොහොමද මෙයාව හදන්නේ කියලා. ඉස්සරලා මම කිව්වා මේකේ තනි වශයෙන් ඉන්න කට්ටිය තමයි මේ පැත්තේ තනි වශයෙන් මැග්නීසියම් ඉන්නවා, සිලිකන් ඉන්නවා. ඒ වගේම මොන මේ ෆ්ලෝරින් ඉන්නවා.
ඉස්සරම මැග්නීසියම් ලියන මැග්නීසියම් මෙතන අගයක් තියෙනවා මැග්නීසියම්ගේ අගය 3යි මේ පැත්තේ තියෙන මැග්නීසියම් 2යි මෙතන තියෙනවා මැග්නීසියම් 3ක් මෙතන තියෙන මැග්නීසියම් 2යි එහෙමනම් මම මොකද කරන්නේ මෙතනට 2ක් දානවා මෙතනට 3ක් දානවා දැන් මට දෙවරක් තුන මැග්නීසියම් 6යි මෙතන දෙවරක් තුන මැග්නීසියම් 6යි දෙවරක් තුන 6යි දෙවරක් තුන 6යි මැග්නීසියම් පැහැදිලි මම හිතන්නේ right එතකොට මෙන්න මේ ස්ථාන දෙකෙන් මැකුවට පස්සේ මට ඉතිරි වෙනවා සිලිකන් දැන් මේ පැත්තේ සිලිකන් මේ තුනෙන් වැඩි වුණාම සිලිකන් ගියාගේ 3යි එහෙනම් මම මෙතන මේ සිලිකන් තියෙන තැනට ඉස්සරහත් 3ක් දා ගන්නවා දැන් මෙතනත් සිලිකන් ගියාගේ 3යි දැන් මම මේ තනි වශයෙන් තිබ්බ මැග්නීසියම් සිලිකන් තෝරාගෙන ඉවරයි ඊට පස්සේ මෙන්න මේ ෆ්ලෝරින් ගත්තාම මේ පැත්තේ දෙන්නෙක් ඉන්නවා මෙතන එක්කෙනයි ඉන්නේ ඒක නිසා මම මෙතනට දානවා 2ක් හරි දැන් බලමු දැන් දෙපැත්තේ අපිට අවශ්‍ය නම් ෆොස්ෆරස් ප්‍රමාණය පරීක්ෂා කරලා බලමු ෆොස්ෆරස් දෙවරක් 3 6යි මෙතන ගත්තොත් එහෙම දෙවරක් 2 ෆොස්ෆරස් 4යි මෙතන Ca3PO4 නේ සරි මෙතන මේක Ca3PO4යි Ca3PO4 twice නේ ෆොස්ෆරස් ප්‍රමාණය මෙතන 2යි 4යි 2යි 6යි කැල්සියම් ගාන බලමු අපි දෙවරක් 5 10යි කැල්සියම් ගගේ 10යි 10යි මෙතනට ගියා 6ක් මෙතන 6යි 1යි 7යි 7යි 3යි 10යි මෙතන කැල්සියම් ෆොස්ෆේට් ලියද්දි මම Ca ධන 2 PO4 ඍණ 3 මේ දර හුවමාරු කරාම Ca3 PO4 twice මෙහෙම වෙන්න ඕනේ හරි අපි බලමු හයිඩ්‍රොක්සි අපටයිට් කොහොමද මෙන්න මේ සර්පන්ටයින් khනිජය සමග මේක සෙල්සියස් අංශක 1200 රත් කරනවා දැන් බලන්න මේකේ මැග්නීසියම් අයන තියෙනවා ෆොස්ෆේට් තියෙනවා ඊට පස්සේ කැල්සියම් අයන තියෙනවා right මේ සියලු වාසි ටික තියෙනවා මෙන්න මේ සර්පන්ටයින් සමග රත් කිරීමේදී හරි දරුවනේ බලමු අපි මේ හයිඩ්‍රොක්සි අපටයිට් හා සම්බන්ධව සාකච්ඡා කරන්න දැන් ඔබට මේ සමීකරණ දරුවෝ ලිවීමට මනා පළපුරුද්දක් අවශ්‍ය වෙනවා හරි ඉතින් මේවා ආවට ගියාට කරන්න ලෑස්ති වෙන්න එපා හොඳ ප්‍රැක්ටිස් එකෙන් ඔබ විසින් කළ යුතු වෙනවා අපි ගත්තොත් එහෙම මෙතන මම එහෙනම් හයිඩ්‍රොක්සි අපටයිට් ලියන්නම් Ca5 PO4
twice OH ධන Mg2 SiO4 දැන් මේ සර්පන්ටයින් සහ හයිඩ්‍රොක්සි අපටයිට් අමුද්‍රව්‍ය විදියට තියෙනවා. එතකොට අපි මොකද කරන්නේ? මෙන්න මේ දෙන්නව අරගෙන අපි මේ දෙන්නව රත් කරනවා 1200ට විතර. එතකොට ඉස්සරලා වෙන දේ පුතේ මෙන්න මේ මැග්නීසියම් වෙනුවට හරිද? මෙන්න මේ SiO4 මෙයාගේ සංඛ්‍යා අපි ඍණ 4ක් කියලා ගන්නවා. මැග්නීසියම් වෙනුවට මෙන්න මේ කැල්සියම් වෙනවා. කැල්සියම් ධන දෙක. ඒතර මේ දෙන්න එකතු වෙලා හැදෙනවා. මේකට මේක සුළු වෙනවා. Ca ධන 1යි SiO4 ඍණ 2යි මේ දෙන්න අමාරු වෙනවා. Ca2 SiO4 මේවා තමයි මුලින්ම හැදෙන්නේ. Ca2 SiO4 එහෙනම් ඔන්න SiO4 ධන දැන් මොකද වෙන්නේ ඊළඟට? දැන් මෙන්න මේ මැග්නීසියම් ඉන්නවනේ. මෙන්න මේ මැග්නීසියම් ෆොස්ෆේට් එක එකතු වෙනවා. මැග්නීසියම් ෆොස්ෆේට් එක එකතු වෙනවා. කොහොමද මේ වැඩේ වෙන්නේ? අපි ගත්තොත් එහෙම දරුවනේ මැග්නීසියම් කියන්නේ ධන දෙකයි. ෆොස්ෆේට් කියන්නේ PO4 හොරේන 3. දැන් මොකද වෙන්නේ? මෙයා මෙතනට එනවා මේක මෙතනට යනවා. මේ දෙන සමානත්වයක් හැපෙන්නේ නැහැ. එහෙනම් මට එනවා Mg3 PO4 twice හැදෙනවා Mg3 PO4 twice. ඊළඟට මොකද වෙන්නේ? දැන් මෙයත් යනවා අයින් කරමු අපි. දැන් ඔන්න කැල්සියම් ඇපටයිට් තුලම වෙන ප්‍රතික්‍රියා දෙක. කැල්සියම් ඇපටයිට් තුලම එකක් තමයි කැල්සියමුයි ෆොස්ෆේටුයි එකතු වෙනවා. අනිත් එක තමයි කැල්සියම් සහ OH එකතු වෙනවා. පැහැදිලිද? මෙන්න මේ කැල්සියම් ඇතුළේම ක්‍රියාකාරකම් දෙකක් වෙනවා. එකක් තමයි කැල්සියමුයි ෆොස්ෆේටුයි එකතු වෙනවා. අනිත් දෙක කැල්සියමුයි OHුයි එකතු වෙනවා. අපි ගත්තොත් එහෙම මෙතනදී කැල්සියම් OH ගමු අපි. Ca කියන ධන දෙකක් OH කියන්නේ ඍණ එකයි. X ලා ඔක්කොම ඍණ එකයි පුතේ ඈ. X ලා ඔක්කොම ඍණ එකයි. හරි ClF OH ඔක්කොම ඍණ එකයි. දැන් මොකද වෙන්නේ? මෙයා මෙතනට එනවා. මේක මෙතනට ආවට වැඩක් නැහැ. CaOH twice. CaOH twice. CaOH twice. ඊට පස්සේ මොකද වෙන්නේ?
මේ කැල්සියම් සහ පොස්පේට් අතර. මෙන්න මේ කැල්සියම් සහ පොස්පේට් අතර ප්‍රතික්‍රියා වෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම කැල්සියම් කියන්නේ ධන 2යි PO4 ඍණ 3යි. පොස්පේට් කාණ්ඩයගේ ඍණ 3යි. මේක මෙතනට එනවා මේක මෙතනට එනවා. CA3 PO4 twice CA3 PO4 twice. ධන CA3 PO4 twice. මෙහෙමද තියෙන්නේ. අපි මේ ටික තනි බෝඩ් එකට එන්නේ නැහැ. ඉන්න කොට කුඩා කරමු අපි. නිසි පරිදිට මම ආයෙ පරල් ලියන්න. අපිට ආවා චුට්ටක් කුඩා කරලා ලියන්න දරුවනේ. අපිට තුලිත කරගන්න ටිකක් අපහසු වේවි. සමීකරණය CA5 PO4 OH ධන O4 හැදෙනවා CA2 SiO4 ධන Mg3 PO4 twice ධන CaOH twice ධන CA3 PO4 twice. අපි මෙන්න මෙයාව තමයි බැලන්ස් කරන්න තියෙන්නේ. උතර මම කිව්වා මේකෙදි ගොඩක් වෙලාවට මේ අගයක් තියෙන ඒකට මෙතන මැග්නීසියම් එකයි ඉන්නේ මෙතන මැග්නීසියම් එකයි ඉන්නේ. මෙතන සිලිකන් එකයි ඉන්නේ මෙතන සිලිකන් එකයි ඉන්නේ. හැබැයි මේ සිලිකන්ලා දෙන්නටම අගයක් නැහැ. ඒක නිසා මම තෝරා ගන්නවා මැග්නීසියම්. හේතුව කැල්සියම් ගත්තේ නැත්නම් පුතේ මෙතන කැල්සියම් ඉන්නවා තුන් පොලක. පැහැදිලිද? කැල්සියම් තුන් පොලක ඉන්නවා. ෆොස්ෆරස් ඉන්නවා දෙපොලක. ඒ නිසා මම කැල්සියම්වත් ෆොස්ෆරස්වත් ගන්න නැතුව තනියම ඉන්න කෙනාම ගත්තා. කවුද මෙතන තනියම ඉන්නේ? ඔව් තනියම ඉන්න මැග්නීසියම් ගත්තා. දැන් මෙතන මැග්නීසියම් ඉන්න පුතේ දෙකයි. එහෙනම් මම මෙතනට දැම්මා දෙකක්. මෙතන මැග්නීසියම් 3යි මෙතන නම් 3 දැම්මා. එහෙනම් 3 වරක් 2
මැග්නීසියම්ගේ අගය 6යි. තුන්වරක් දෙක මැග්නීසියම්ගේ අගය 6යි. පැහැදිලි මම හිතන්නේ. මැග්නීසියම්ගේ 6යි මෙතන මැග්නීසියම්ගේ 6යි. එතකොට අපි ගත්තොත් මෙතන දැන් සිලිකන්. දැන් මේ තුන නිසා සිලිකන්ගේ අගය 3ක් වුණා. එමුනා මෙතන නිකන් තනියම සිලිකන් ඉන්නේ. මම මෙතනට දානවා 3ක්. පැහැදිලි. දැන් මම මැග්නීසියම් සිලිකන් දෙන්නව බැලන්ස් කරා. ඊට පස්සේ තනියම ඉන්න කෙනා තමයි මෙන්න මේ OH කාණ්ඩය. හරි අපි OH කාණ්ඩය නිකන් X කාණ්ඩයක් විදිහට ගන්නෙ. මේ OH කාණ්ඩය X කාණ්ඩයක් විදිහට. මෙතන OH කාණ්ඩ දෙකක් නිසා මෙතනට මම දෙකක් දානවා. මේක හොර ක්‍රමයක් ඈ. මේ OH කාණ්ඩ නැත්නම් මෙතන ඔක්සිජන් වෙනම හයිඩ්‍රජන් වෙනම ගත්තොත් එහෙම දිග කතාවක්. ඒක නිසා මම ගත්තා මෙතන කෙලින්ම OH කාණ්ඩයම ගත්තා. නැත්නම් හයිඩ්‍රජන් ගන්න ඒත් ප්‍රශ්නයක් නැහැ. හයිඩ්‍රජන් දෙකයි හයිඩ්‍රජන් දෙක නිසා මෙතන දෙකක් දැම්මා කියන්න එහෙම හදාගන්න. හරි. මොකද මම OH කාණ්ඩේ තනි කාණ්ඩයක් විතර බලනවා මෙන්න මේ ඇපටයිට් වලදී. මොකද OH ගැලවෙන්නේ නැහැ. එතකොට මම ගත්තොත් මෙතන දැන් අපි පරීක්ෂා කරලා බලමු ෆොස්ෆරස් සහ කැල්සියම්. ෆොස්ෆරස් බලමු ඉස්සරලා. මෙතන ෆොස්ෆරස් තියෙනවා පුතා දෙවරක් දෙක 4යි. 4යි මෙතන 2යි ඔක්කොම ෆොස්ෆරස්ලා ඉන්නවා 6ක් මේ පැත්තේ. ෆොස්ෆරස්ලා 6ක්. මෙතන බලමු ෆොස්ෆරස්ලා දෙවරක් 3 6යි. අපි අන්තිම වශයෙන් බලමු පරීක්ෂා කරලා කැල්සියම් ලබා. මෙතන කැල්සියම් දෙවරක් 5 10යි. කැල්සියම් ගගේ 10යි. 10යි මෙතන 3 වරක් 2 6යි. 10න් 6ක් 4යි මේ. 5 වරක් 2 10යි 10යි 3 වරක් 2 6යි 4යි. 6යි තව ඉතුරුයි 4ක් නේ. කැල්සියම්ගේ 6යි එහා පැත්තේ 10ක් තිබ්බා තව 4ක් ඉතුරුයි. මෙතනට එකක් යනවා. මෙතනට එකක් යනවා. මෙයාවත් හොඳටම තුලිතයි. පැහැදිලි මං හිතන්නේ සර්පන්ටයින් සමග රත් කිරීම. මේක තමයි ලංකාවට වඩාත්ම යෝග්‍ය ක්‍රමය වෙන්නේ. එතකොට දරුවනේ අපි දන්නවා මේ ක්‍රමයේ පොඩි අවාසි ටිකකුත් තියෙනවා. හේතුව තමයි මේ කැල්සියම් ධන දෙක සහ මේ මැග්නීසියම් ධන දෙක. දැන් මේක අලුතෙන් හැදිච්ච මේ මැග්නීසියම් ධන දෙක සහ කැල්සියම් ධන දෙක කියන කට්ටිය. මෙයාලා ජාලාකර්ෂකයි. ඒ නිසා හැම වෙලාවෙම මෙයාලා ජලයත් එක්ක එකතු වෙන්න උත්සාහ කරනවා. ඒ නිසා සමහරලාට මේ පොහොරවල තෙත ස්වභාවය ටිකක් වැඩි. සාමාන්‍ය පොහොරවල වැඩිය මෙයාලගේ තෙතමනය ටිකක් වැඩි වෙන්න බලනවා. ඒ වගේම තමයි අපි ගත්තොත් එහෙම මෙයාලගේ තෙතමනය එහෙම නැත්නම් මේ තෙත ස්වභාවය වැඩි වෙනවා වගේම තමයි අපිට සමහරක් වෙලාවට මේවා දිය වෙලා ජලයට ගියොත් එහෙම ඒ ජලය කටිනත්වයෙන් එහෙම නැත්නම් කිවුල් ගතිය වැඩි වෙන්න පුළුවන්. ඒක නිසා මේවා පානීය ජලයට එකතු වීම එක්තරා මට්ටමක ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවා විශේෂයෙන් වගාශ්‍රිත බිම් වල තියෙන ලිං වලට සහ ජලාශ වලට එකතු වුණොත් එහෙම. එතකොට දරුවනේ අපි දන්නවා අපේ එප්පාවල රිදීගම මේ ප්‍රදේශවල විශාල ඇපටයිට් නිදි තියෙනවා. ඒ වගේම අපේ උකුවැල් ප්‍රදේශයෙන් මේ සර්පන්ටයින් ඛනිජය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මේවා පාවිච්චි කරලා අපිට ලංකාවේ මේ ක්‍රමයත් එක්ක ඊටාම පහසුවෙන් ෆොස්ෆේට් පොහොර නිෂ්පාදනය කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේ ඔබ දන්නවා කවදා හෝ දවසක ලංකාව මේ අම්ල නිෂ්පාදනයට යොමු වෙච්ච දවසකට අපිට හැකියාව තියෙන නැත්නම් සෝඩියම් කාබනේට් නිෂ්පාදනය කරන දවසට අපිට මේ පූර්ණ අල්පාම්ලනේ ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව තියෙනවා වඩාත් යෝග්‍ය එහෙම නැත්නම් වඩාත් පහසුවෙන් පෝෂක ලෙස පසට මෙන්න මේ ඇපටයිට් ඛනිජය ලබා දීමට. ඒ කියන්නේ ඇත්තටම ගත්තොත් මෙහෙම ඇපටයිට් ෆොස්ෆේට් බවට පත් කරලා පොහොර බවට පත් කරලා එහෙම නැත්නම් ශාක වලට පහසුවෙන් ගන්න පුළුවන් පොහොර බවට පත් කිරීමේ හැකියාව තියෙනවා.
ඉතින් හැබැයි මේ ඔක්කොම සීමිත සම්පත්. ඒක නිසා මේ සීමිත සම්පත් වල උපරිම ප්‍රයෝජන අරගෙන ඒ කියන්නේ මේවා නාස්ති වෙන්න දෙන්නේ නැතුව උපරිම ඵලදාවක් එන විදිහට මේ නිෂ්පාදන කටයුතු කරනවා නම් වඩාත් යෝග්‍ය වෙනවා. ඉතින් විශේෂයෙන්ම අපි දන්නවා ගොඩක් වෙලාවට මේවා කෙටි කාලින භෝග වලට තමයි අපි පූර්ණ අල්පාම්ලණයට හෝ පාර්ශ්වික අල්පාම්ලණයට ලක් කරන්නේ. හැබැයි අපිට හැකියාව තියෙනවා වෙනත් කෙටි ක්‍රම පාවිච්චි කරලා විවිධ අම්ලත් එක්ක උත්සාහ කරලා, ඒ කියන්නේ දේශීයව වැවෙන එහෙම නැත්නම් දේශීය වශයෙන් වගා කරන යම් යම් භෝගත් එක්ක උත්සාහ කරන බලන්න පුළුවන් මේවා කොම්පෝස්ට් නිෂ්පාදනයේදී එහෙම නැත්නම් වෙනත් පොහොර වර්ග නිෂ්පාදනයේදී කොහොමද පරිසරයට හිතකාමීව අඩු මිලකින් අපේ රටේ කෘෂි කර්මාන්තය සඳහා යොදාගන්නේ කියන එක. එහෙමනම් දරුවනේ අපි ඊළඟ වීඩියෝට යමු තීන්ත නිෂ්පාදනය හා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා.